සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියමු කවුරු වාසනාවන්ත පින්වතුනි අද ඔබ හැම දිනෙකම මේ නිවසට එකතුනේ තුනුරුවන් වන්දනා කරලා ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්න බණ අහන්නයි එකතුනේ. ධර්ම දේශනාවකදී මුලින්ම අපි මතක තියාගත යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ කරගන්න මාර්ග අතර බණ ඇසීමත් නිවන් දොරටුවක්. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කරද්දිම හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයත් අපට නිවන් දොරටුවක් බවටම පත්වේවා කියන ප්‍රාර්ථනීය අදිෂ්ඨානය. පින්වතුනි අද අපි විමසලා බලමු අපේ හිතේ බලවත් වෙන අකුසල් අතර ප්‍රධානතම අකුසලයක් අපිව අපායට අරගෙන යන නිරේගාමීව දුගතියට ඇදගෙන යන සම්පූර්ණයෙන් අපි කරපු කුසල් යටපත් කරගෙන බලවත් වෙන්න පුළුවන් භයානකම අකුසලයක්. අපේ හිතේ මේ ද්වේෂය, වෛරය, තරහව, iriසියාව මේවා මතුවෙන ආකාරය ගැන අපි චුට්ටක් ධර්ම කාරණා ඇසුරෙන් විමසලා බලමු. දැන් අපි බොහෝ වෙලාවට මිනිස්සු අතර වෛර බැඳ ගන්නවා. අපි ඒක දන්නවන්නේ. මිනිස්සු තරහ වෙනවා, වෛර බැඳ ගන්නවා, රණ්ඩු වෙනවා. අපි ඒක හිතනවා. හැබැයි සත්තු වෛර බඳිනවා කියලා ඔබ හිතනවද? සත්තුත් වෛර බඳිනවා. සත්තු මිනිස්සුන්ටත් වෛර බඳිනවා, සත්තු අතරත් වෛර බඳිනවා. ඇයි? මේ අපි කවුරුත් සංසාරේ යන එකම පිරිසක්. මේ සංසාරික සත්වයන් ඉපදෙමින් මැරෙමින් යන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් අපිට තියෙන. ඒ අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත සසරේ අපායේ මහගෙදර කරගත්ත සංසාර ගමනකට ඇදී යනවා. දැන් ඉපදුනා කියමු. ඒ ඉපදිච්ච තැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා තණ්හාවේ ලක්ෂණ තමයි යායන් තණ්හා පෝනෝ භවිකා. තණ්හාවෙන් පුනර්භවයක් ඇති කරලා දෙනවා. ආයිමත් අපිට උපතක් හදලා දෙනවා. නන්දි රාග සහගතා. ඒ ඉපදිච්ච තැනට ආස්වාදයෙන් ඇලෙනවා එතනට. තට්ඨ තට්ඨාබි නන්දිනි. උපෝපන් තැන යා එතන සතුටින් පිළිගන්නවා. දැන් අපි හිතමු කෙනෙක් මැරිලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා හිතන්න. වඳුරු පැටියෙක් වෙලා උපදිනවා. අන්න තණ්හාවෙන් මොකද කරන්නේ? පූර්ණෝ භවිකා. පුනර්භවයක් හදලා දෙනවා. තමන් රැස් කරගත්ත කර්මයට අනුව වඳුරු ආත්මයක් ලැබුණේ. පුනර්භවය. නන්දි රාග සහගතයි. වඳුරා ඒකට ඇලෙනවා ආස්වාදේ. එයාට හිතෙන්නේ අයියෝ මං සිංහෙක් වුණා නම් හොඳයි. මීට වැඩිය හොඳයි මට කුරුල්ලෙක් වුණා නම්. ඕවා හිතන්නේ. ඒ වඳුරා ඒ වඳුරු ආත්මෙට ඇලුම් කරනවා. තට්ඨ තට්ඨාබිනන්දිනි උපෝපන් තන සතුටින් පිළිගන්නවා. දැන් එයාගේ ලෝකයක් තියෙනවා. අර වඳුරු අම්මා, වඳුරු තාත්තලා, වඳුරු රැළ ගස් වලට පැන හපා ගන්නවා, පොර කනවා. ඒක තමයි යාගේ ලෝකේ. ඒකට ඇලුම් කරනවා. ඒ තුල චේතනා පහල කරනවා. එතකොට මේ හැම සත්ත්ව ලෝකයකම රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් එක්ක ඉපදී යන සසර ගමනක් අපිට තියෙන. දැන් බලන්න බුද්ධ දේශනාවක සඳහන් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර එක සැරයක්
අම්මා තාත්තා දෙන්නම දවසක් පුංචි දුවෙක් හිටියා. මේ දුවත් අරගෙන නෑදෑ ගමනක් යනවා. දරුවා වඩාගෙන යනකොට කැස්බෑ බිත්තර වගේක් තියෙනවා විකුණන්න. දැන් අර දුවට හදලා දෙන්න හොඳයි, මේක බොහොම ගුණයි පෝෂණීයයි. දැන් ඕවා හිතලා අම්මා තාත්තා කැස්බෑ බිත්තර කීපයක් ගත්තා. අරගෙන ගෙදර ගෙනහල්ලා මේක තම්බලා උයලා දරුවට කන්න දුන්නා. දැන් අර පොඩි දරුවට ආසාවක් ඇති වුණා කැස්බෑ බිත්තර කන්න. දැන් හැම වෙලෙම ගෙදර අම්මගෙන් ඉල්ලනවා අම්මේ මට අර බිත්තර ඕනේ, අරවා ඕනේ කන්නේ නෑ. දැන් ළමයින්ට ආසාව ඇති වුණාම එහෙමනේ. දැන් කැස්බෑවික් ගේන්නද ගෙදරට? කරන්න දෙයක් නෑ. දැන් කැස්බෑ බිත්තරම ඉල්ලනවා. ඊට පස්සේ අම්මා තාත්තා කල්පනා කරලා දැන් මේ දරුවට කවා ගන්නත් බැරි නිසා බිත්තර දාන කිකිලියෙක් ගෙනාවා. බිත්තර නිල්ලන්නේ. කැස්බෑ බිත්තර දෙන්න විදියක් නැති නිසා බිත්තර දාන කිකිලියෙක් ගෙදරට ගෙනාවා. දැන් කිකිලි දාන බිත්තරේ දැන් හදලා දෙනවා දරුව බොහෝම ආසාවෙන් සතුටෙන් කනවර පොඩි ගෑනු දරුව. පුංචි දුවෙක්. දැන් කොච්චර මේ දරුවා බිත්තර වලට ආසා වුණාද කියන්නේ අර කිකිලි බිත්තර දානකම් ගිහිල්ලා බලාගෙන ඉන්නවා. බිත්තරේ දාපු ගමන් අත දාලා ගන්නවා. දුවගෙන ඇවිල්ලා අම්ම මේක හදලා දෙන්න කියලා ඉක්මනට උයාගෙන කනවා. දැන් කිකිලි වෛර බඳී කියලා අපි හිතනවද? කිකිලිට වෛරයක් ඇති වුණා. තමන්ගේ අර දාන බිත්තරේ ගන්නවා. අර පොඩි දරුවා ගැන කිකිලි වෛර බැඳා. කිකිලි වෛර බැඳලා මරණයටපත් වෙලා පූසියක් වෙලා ඉපදුනා. අර පොඩි දරුවා පුංචි වයසේදීම හදිස්සියෙම අසනීපයක් වෙලා මැරුණා. මැරිලා ඒ ගෙදරම කිකිලියක් වුණා. දැන් අර කිකිලි දාන බිත්තරේ පූසි ඇවිල්ලා කනවා. දැන් බලන්න මේ වෛරේ සංසාරේ යන හැටි. දැන් මෙහෙම වෙනකොට ඊළඟට කිකිලිට දැන් අර ඉන්න කිකිලිට වෛරය ඇති වෙන්නේ පූසි ගැන. අර පූසි ගැන වෛරයක් ඇති වුණා කිකිලිට. මේ පූසි මරණයටපත් වෙලා කොටි දෙනක් වෙලා ඉපදුණා. අර කිකිලි මරණයටපත් වෙලා මුව දෙනක් වෙලා උපදිනවා. ඊළඟ ආත්මෙ තුන්වෙනි ආත්මෙ. දාන මුව පැටියා කොටි දෙන ඇවිල්ලා කාලා යනවා. අර වෛරය තියෙන්නේ දැන් පැටව කන වෛරයක් තියෙන. වෙන තරහක් නෙමෙයි තියෙන පැටව කන වෛරයක් තියෙන. මෙහෙම දිගින් දිගට ආත්ම 500ක සසර වෛරයක් ආවා. මේ මොකද්ද මේ කතාව? කාලි යක්ෂණිගේ කතාව පටන් ගත්ත හැටි ඔය. ධම්මපදයේ තියෙන කාලි යක්ෂණිගේ කතාව කියලා. පටන් ගත්තේ උතනින්. එතකොට ආත්ම 500ක සංසාර වෛරයක් දිගින් දිගට පලිගන්නවා. දිගට සසරේ ආවා. එහෙම ඇවිල්ලා අපි බුදුරජාණන් වහන්සේදා දඹදිව පහළ වෙනකොට එක්කෙනෙක් මනුස්ස ලෝකේ ඉපදුනා. බොහොම ලස්සන තරුණ කාන්තාවක් වෙලා මනුස්ස ජීවිතයක් ලැබුවා. ඒ අතර වෛර බැඳගෙන හිටපු අනිත් කෙනා යක්ෂණියෙක් වෙලා ඉපදුනා. දැන් මේ යක්ෂණියට වෛරය තියෙන්නේ අර කාන්තාව මරන්න නෙමෙයි. පැටව කන දරුවෝ කන වෛරයක් සසර ආවේ. බිත්තර කනවා පැටව කනවා දිගට දරුවෝ එක්ක වෛරයක් සංසාරේ බැඳුනේ. දැන් අර කාන්තාව විවාහ වෙලා ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්න යක්ෂණී බලාගෙන හිටියා. දරුවා ලැබෙනකන් දින ගැන හිටියා. දවසක් දරුවා ලැබුණා. දරුවා ලැබිච්ච දවසේ මේ යක්ෂණී වෙස්වලාගෙන ගෙදරට ආව නැගණියක් වගේ. ඇවිල්ලා අනේ අක්කී දරුවෙක් ලැබුණාද මට බලන්න පුළුවන්ද? මම මේ ආරංචියටම යාවේ කියලා නෑදෑයෙක් වගේ වෙස්වලාගෙන ආවා. ඉතින් දරුවා අතට අරගෙන හුරතල් කර හිටියා. පිරිස එහාට මෙහාට වෙනකොට ටික වෙලාවකින් බලනකොට ලේ පෙරාර ළමයාව කනවා. අනේ මගේ ළමයා කියලා එහෙම සිහි නැතුව අම්මා ඇදගෙන වැටුණා. යක්ෂණී දරුවා කාලා පැනලා දිව්වා. දැන් පළවෙනියට ලැබිච්ච ඉස්සල්ලාම ලැබිච්ච දරුවා යක්ෂණී ඇවිල්ලා කාලා ගියා. ආයිමත් කාලයකට පස්සේ දෙවනි දරුවා බිහි වුණා. දෙවනි දරුවත් ඔය වගේම යක්ෂණී ඇවිල්ලා වෙස්වලාගෙන ළමයා කාලා ගියා. දැන් ආයිමත් කාලයකට පස්සේ තුන්වෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට අර යක්ෂණීට වෛශ්‍රවණ දෙවියන්ගෙන් වරයක් දඬුවමක් ලැබුණා.
අනෝතත්ත විලෙන් පැන් අරගෙන එන්න ඕනේ දවස ගානේ. උදේ දවල් හවස වතුර අදින්න ඕනේ වෛශ්‍රවණ දෙවියන්ට. රාජකාරිය. දැන් මේක දඬුවමක්. දැන් මේ දඬුවම ලැබුණට පස්සේ ආයි මේ වෛරක්කාරයෝ දිහාවත් මේ දිහා හැරිලා බලන්න වෙලාවක් නැහැ. රාජකාරිය කරන්න ඕන. විදේශනාවල තියෙනවා සමහර යක්කුන්ට එහෙම දෙවියන් දඬුවම් හැටියට යම් යම් රාජකාරි පවරනවා. ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් දරුවව බොහෝම ආරක්ෂා කරලා රැකගෙන හිටියා. හැබැයි යක්ෂණී එන පාටක් නැහැ. ටික ටික දරුවා දැන් දින සති මාස ගෙවුණා. ළමයාට අවුරුද්දක් එකමාරක් වුණා. දැන් වඩාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ දැන් යක්ෂණී ගැන අමතක වෙලා ගියා. ඔය අතරේ දවසක් අම්මා තාත්තා දෙන්න කල්පනා කරා දරුවා අරගෙන අපි කොහෙවත් ගියේ නෑ. ළමයා ආරක්ෂා කරගෙනම හිටියා. දැන් නම් යක්ෂණී එන එකක් නෑ. අපි නෑදෑ ගෙදරක යන් කියලා ඔන්න දරුවත් වඩාගෙන පිටත් වුණා. මෙහෙම පිටත් වෙලා යනකොට සවැත් නුවර ජේතවනාරාමේ ළඟින් තමයි යන්න පාර වැටලා තිබ්බේ. යනකොට මග පොකුණක් තියෙනවා. බැහැලා නාන්න කල්පනා කරා. ඒත් ඉස්සරලා අම්මා නාලා එනකන් තාත්තා දරුවා තියාගෙන හිටියා. ඊට පස්සේ දරුවා අම්මගේ අතට දීලා තාත්තා බැහැලා නානවා. අම්මා කිරි දෙනවා දරුවට. ඒ වෙලේ එදා තමයි අර යක්ෂණීට වරේ අවසන් වෙච්ච දවස් වෛශ්‍රවණ දෙවියන්ගේ. ඒ වරේ අවසන් වුණා විතරයි බැලුවේ අර තමන්ගේ සංසාර හතුර දිහා බලනකොට මෙන්න ළමයිකුත් ලැබිලා දැන් කිරි දෙනවා දැක්ක දරුවට. අර පරණ සසර වෛරෙ මතු වුණා. යක්ෂණීට වෙස්වලා ගන්නත් අමතක වුණා. ඈත ඉඳන් පන්නගෙන දුවගෙන එනවා යක්ෂණියක් දැක්කා. අර අම්මා කෑ ගැහුවා නානවා ස්වාමියා පීන නානවා ගොඩට එන්න කියලා. ඒ ගන්න විදිහක් නැහැ. දරුවා වඩාගෙන කිරිදිදී හිටියේ දිව්වා එහෙම ජේතවනාරාමයේ ඇතුළට. යනකොට එදා බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා. දුවගෙන ගිහිල්ලා දරුවා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟම තියලා කෑ ගහලා අර බණ කියන අතරෙම අඬා වැළපුණා. අනේ ස්වාමීනි යක්ෂණියක් කෙනවා මගේ ළමයි කන්න. මගේ කලින් දරුවෝත් කාලා ගියා. අනේ මේ දරුවා බේරලා දෙන්න කියලා අඬාගෙන එතන වැටුණා. ඒ වෙලේ යක්ෂණී පන්නගෙන ආවට ජේතවනාරාමේ දොරටුව ළඟදී දේවතාවරු කොටු කරා කියලා. යක්ෂණීට ඇතුල් වෙන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් හිටියේ මේ ගැන අවධානය යොමු කරලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද අර යක්ෂණී ඉන්නවා කීවා දොරටුව ළඟ ජේතවනේ දෙවියන් කොටු කරලා. ඔබ ගිහිල්ලා යක්ෂණීව එක්කන් එන්න කීවා. අනේ ස්වාමීනි එක්කන් එන්න එපා මගේ දරුවා කයි කීවා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවනේ. ගිහින් එක්කන් එන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා යක්ෂණීව එක් කරගෙන ආවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දකින්නකොටම හේම බිම බලාගෙන වැඳගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේදා මේ වෛරේ, ద్వේෂේ ආදීනව ගැන මේ සසර වෛරේ පටන් ගත්ත හැටි මුල් කරගෙන දහම් දෙසුවා. දේශනාව අවසන් වෙනකොට මේ යක්ෂණියගේ හිතේ අර සංසාර වෛරේ සංසිඳුණා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා දැන් නම් යක්ෂණියට ආයිමත් මේ සසර යන්නේ නැහැ මේ වෛරේ. බුදුරජාණන් වහන්සේ වදාලා අර අම්මට ওই දරුවා අරගෙන දෙන්න කිව්ව යක්ෂණියගේ අතට. අනේ ස්වාමීනි බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නෑ බය නැතුව දෙන්න කිව්වා. දරුවා බයෙන් අතට දුන්නාට පස්සේ බොහෝම ආදරෙන් වඩාගෙන ඉඹලා ආයිමත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟම තියලා වන්දනා කරලා යක්ෂණී තිරුවන් සරණ පිහිටලා පිටත් වෙලා ගියා. එදා තමයි ආත්ම 500ක සංසාර වෛරයක් සංසිඳෙන්නේ. එතකොට ඔබ අහලා ඇති ඔය ධම්මපදයේ තියෙනවා මුල්ම ගාථා අතර කාලි යක්ෂණීගේ කතාව. එතකොට කතාව පටන් ගත්තේ කොතනින්ද? බිත්තරයක් කාලා නේද? එතකොට අපි හිතනවද මේ කිකිලි වෛර බඳිනවා කියලා අපි හිතනවද? අපි නොසිතන දෙයක්. හැබැයි සත්තු වෛර බඳිනවා. ඒ නිසා මේ සංසාරී ස්වභාවය වෛරයක් ඇති වුණාට පස්සේ සමහර වෙලාවට මේ වෛරක්කාරයෝ අපිට සසරේ මුණ ගැහෙන්නේ එක එක ස්වරූපෙට. අපිට හිතා ගන්න බෑ. සමහර වෙලාවට සංසාර හතුරා මනුස්ස ලෝකෙදී අපිට මුණ ගැහෙන්න පුළුවන් සසර අපේ හතුරු. ඒ හතුරෝ දැන් අපිට නිකන් තරහකාරයෝ විදිහටම හම්බෙන්නවත් නෙමෙයි. අම්මා තාත්තා හැටියට එනවා සංසාර හතුරු. නැද්ද දරුවෝ ඉපදිච්ච ගමන් බෙල්ල මිරිකලා මරණ දෙමව්පියෝ නැද්ද? පූසියෝ නැද්ද තමන්ගෙම පැටව කන පූසියෝ?
පැටවු දාලා ඒ පැටවුන්ම කනවා. මේ සසර හතුරු. ඊළඟට සහෝදරයෝ හැටියට එනවා. සමහර වෙලාවට මේ සසරේ හැටි. හිතන්න දෙනෝ 1000ක් ලක්ෂ ගාණක් මිනිස්සු අතරේ කෙනෙක් දැක්කාම හිත ඇදිලා යන්න පුළුවන්. පුරුදු ගතියක් දැනෙනවා. හිත ඇදිලා යනවා. කොහොම හරි උපක්‍රම යොදලා සමහරු පස්සෙන් ගිහිල්ලා අවුරුදු ගණන් උත්සාහ කරලා හිතවත් වෙනවා. ආදරේ කරන්න පටන් ගන්නවා. අවුරුදු ගණන් යාළු වෙලා ඉන්නවා. නෑදෑයෝ දෙමව්පියෝ කවුරු එපා කීවත් කොහොම හරි යාමයි ඕන කියලා අන්තිමට විවාහ වෙනවා. ටික කාලයක් ඉන්න හොඳට දරුවොත් හදලා කාලයක් ඉඳලා අර මිනිස්සයාගෙම මැරුම් කණයි නැද්ද? ළමයිත් මරලා ගෑනු කෙනත් මරලා පැනලා යන මිනිස්සු නැද්ද? අර ආදරේ කරන කාලේ දැක්කද කවදා හරි මාව මරන මගේ මාර්යා කියලා දැක්කද? නෑ. මේ මගේ හතුරෙක් මං කවදා හරි මැරුම් කන්නේ මේ මිනිස්සයාගෙන් කියලා තේරුණාද ඒ කාලේ? ඒක පේන්නේ නෑ. එතකොට සංසාර හතුරට අපි බැඳෙන්නේ පෙර අකුසල විපාකයට අපි ඇදිලා යන. පෙර අකුසලයකට ඇදිලා යන්නේ ඒ ආදරේ ස්වරූපෙන් ඇදෙන්නේ අකුසලයට. ඒ වගේ සසර හතුරු එක එක ස්වරූපයට අපිට මතුවෙන්න පුළුවන්. දැන් බලන්න බිම්බිසාර රජුරුව ගැන හිතන්න. සෝවාන් වෙන්න පින තිබ්බා. රජකම් කරන්න පොඩි පිනක්දනේ. රටක දැන් අද වගේ නන් නෙමෙයි ඒ කාලේ දැන් ඉන්දියාව ගත්තත් අද බොහෝම මිනිස්සු රාජ්‍ය ලෝකේ බලවත් රාජ්‍ය අතර තිබුණත් මිනිස්සු 98%ක්ම අන්ත හිඟන ජීවිත ගත කරන්නේ. බොහෝම දුප්පත් මිනිස්සු, බොහෝම අසරණ මිනිස්සු ඉන්දියාවේ ඉන්නේ. ඊටාම සුළු පිරිසක් තමයි රටේ ජාතික ධනෙන් වැඩි කොටසක් භුක්ති විඳින්නේ. එතකොට එවැනි රටක ඉන්දියාවේ 12 මහා ජනපද අතර බෙදාගෙන රජකම් කරපු ප්‍රධානම රාජ්‍ය අතර මගධ දේශයේ සේනිය බිම්බිසාර රජුරෝ තමයි ප්‍රබලම ඒ කාලේ එක රාජ්‍යක රජෙක්. එතකොට රජකම් කරන්න විශාල පිනක් තිබ්බා. බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා. උන්වහන්සේ බුදු වෙලා රජ්ජුරුවන්ට වෙච්ච පොරොන්දු අනුව උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහනුවරට වැඩිය. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණ අහලා රජ්ජුරුවොත් මුලින්ම සෝවාන් වුණා. ඒ විතරක් නෙමෙයි තමන්ගේ උයන ආරාමයක් කරලා පූජා කරා. කොච්චර පිනක් තියෙන්න ඕනද? පළවෙනියටම බුද්ධ ශාසනයේ ආරාමයක් පූජා කරේ බිම්බිසාර රජුරු වේළුවනාරාමේ. තමන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා ආරාමයක් කරලා පූජා කරේ. එතකොට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන්නා, මහා පිංකම් කරා. හැබැයි සෝවාන් වුණත් පෙර සසර වෛර බැඳගත්ත හතුරෙක් ආව පලිගන්න. සෝවාන් වෙලා හිටියත් සංසාර හතුර ආවේ වෙන රජෙක් හැටියටවත් නෑදෑකමකටවත් වෙන හිතවත්කමකටවත් අසල්වැසියෙක් විදිහටවත් නෙමෙයි. තමන්ගේම දේවියගේ කුසේ දරුවෙක් හැටියට තමයි හතුර පිළිසිඳ ගත්තේ. පලිගන්නම ආපු කෙනා. දැන් තමන්ට ලෙයින් දාව ලැබෙන දරුවෙක් හැටියට දේවියගේ කුසේ වැඩෙන්නේ සංසාර හතුරා. දරුවා ටික ටික කුසේ වැඩෙනකොට දේවියට දොළ දුකක් ඇති වෙනවා. තමන්ගේ ස්වාමියාගේ පපුව පළලා ගලන ලේ ටිකක් බොන්න ආසයි. දැන් ඔක කියන්න පුළුවන් දෙයක්ද නේ? දැන් දේවිය හිතාගත්තා මම මැරුණත් කමක් නැහැ මේක නම් කියන්නේ. ඉතින් දැන් දවසින් දවස කන්න බෑ, කෙට්ටු වෙනවා, ඇදිලා යනවා. රජ්ජුරු අහනවා දේවිය ඕන දෙයක් කියන්න, ආසා කරන දෙයක් කියන්න. මං ගෙනත් දෙන්නම්, වෙනත් රාජ්‍යකින් හරි ගෙනත් දෙන්න. දේවිය බොහොම සතුටින් ඉන්න කියන්න කියනවා. නෑ නෑ මම මැරිච්ච දෙන් කියන්නෙම නෑ කිව්වා. අන්තිමට රජ්ජුරුවෝ පරිවාර කාන්තාවන් ලවා රහස හොයාගත්තා. මොකක්ද මේ තියෙන ආසාව? ඒ වෙනකොට සෝවාන් වෙලා හිටියේ දේවිය ළඟට ගිහිල්ලා දවසක් මගුල් කඩුවෙන් පපුව සිදුරු කරලා ගලන ලේ ටික ගොට්ටකට එකතු කරලා දුන්නා. ඒ වෙලාවේ අර ලේ ටික දකින්නකොට තමන්ගේ කොච්චර මේ රජ්ජුරුව ස්වාමියා. හැබැයි දේවියට අර ලේ ටික දකින්නකොට කුසී වැඩෙන දරුවගේ වෛරයට අර ලේ ටික බීගෙන ගියා කියන. එදා තමයි අනාවැකි කියන අය කියන්න ගත්තේ ඔය නම් උපදින්න ඉන්නේ රජ්ජුරුවන්ගේ හතුරෙක් කියෝ. අජාත සත්ත. අජාත කියන්නේ ජාත වෙලා නැහැ, තාම ඉපදිලා නැහැ. සත්ත කියන්නේ සතුරා. නූපන් සතුරා කියලා
මිනිස්සුමයි නම දැම්මේ. එතකොට බලන්න අන්තිමට කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් කොච්චර සෝවාන් වෙච්ච රජුරෝ කොච්චර ආදරෙන් හැදුවා වැඩුවත් හැබැයි තරුණ කාලේ එනකොට අර සංසාර වෛර නිසි කාලේ එනකොට මතුවෙලා හතුරගේ. ඒ වගේ මේ අපි ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ හතුරු හැදෙනවා කියලා කියන්නේ අපි නොසිතන දේවල් වලට හැදෙන්න පුළුවන්. දැන් බලන්න අර ආත්ම 500ක සංසාර වෛරය ඇති වෙච්ච හැටිනේ. නොසිතන දෙයක්නේ අපි හිතන්නේ. හැබැයි ඒ වගේ පුංචි දේවල් වලට සත්තු වෛර බඳිනවා. දැන් හිතන්න මනුස්ස ලෝකේ හතුරෙක් හම්බ වුණොත් අපිට කොහෙන් හරි බේරෙන්න පුළුවන්. සමහරවිට රටින් පැනලා හරි බේරෙන්න පුළුවන් කියලා හිතමුනේ. දැන් ඔබට ලංකාවේ හතුරු ඇතින්නේ. සමහර මේ රටවල් වල ටිකක් බේරිලා ඉන්න පුළුවන් නීති රීතිත් එක්ක හරි රටින් පැනලා හරි බේරෙන්න පුළුවන්. දැන් අපි හිතමු සංසාර හතුරෙක් අමනුස්සෙක් වෙලාවොත් පලිගන්න. පොලිසිය යන්නද? උසාවියකින් නඩුවක් දාන්නද? අමනුස්සෙක් වෙලාවොත් බේරෙන්න අමාරුයි. හොයාගන්න අමාරුයි. සත්තු වෙලා මුණ ගැහෙනවා. දැන් බලන්න සමහර අය ඉන්නවා තමන්ම ආදරෙන් හදාගන්න සතා මැරෙනකන් තමන්ව හපා කනවා සමහර ලාවට. ඒ වගේ මම දවසක් ඔය ගල්ගමුව පැත්තෙන් ඇතුළට ගිහිල්ලා ඔය තියෙනවා මේ පැත්තේ ඔය හැටුවැව ධර්ම දේශනාවක් කරා හරියට අලි කරදර තියෙන පැත්ත. ඉතින් මේ බණ මම ඔය තරහ වෛර ගැන බණක් කරේ. බණ ඉවර වුණාට පස්සේ ඒ පිරිසක් ඇවිල්ලා මට කතාවක් කිව්වා ඒ ගෙදරක අලියෙක් ගහලා මරපු මිනිස්සෙක් ගැන. ඒ මිනිස්සයා හේන කොට ඉන්නකොට දවසක් අලියෙක් ඇවිල්ලා ගැහුවා කිව්වා. මේ මිනිස්සයා වීසි වෙලා ගිහිල්ලා වැටුණා හැබැයි කොහොම හරි පැනලා දුවලා බේරුණා කිව්වා. අලියට උසලා පොලේ ගහලා පාග ගන්න බැරි වුණා පැනලා දිව්වා. ආයි දවසක් දෙකක් හේන කොට ඉන්නකොට ආයිමත් පැන්නුවා කිව්වා. මේ අලියා මේ මිනිස්සයා පස්සෙම 3-4 සැරයක් පැන්නුවා කිව්වා. දවසක් අලියා පන්නගෙන ආපු එලේ මේ මිනිස්සයා බෝක්කුවක් අස්සට රිංගලා හැංගුණා කිව්වා. අලියා බෝක්කුවේ එහා පැත්තෙන් හොඬේ දානවා කිව්වා. ආයි රවුමෙන් කැරකිලා මෙහා පැත්තෙන් හොඬේ දානවා කිව්වා. පැය ගාණක් ගියේම නැහැ කිව්වා. පස්සේ වනජීවියෙක්ගෙන් ගෙනහල්ලා අලි වෙඩි පත්තු කරලා කොහොම හරි අලියා පන්නලා එතනින් තමයි මේ මිනිස්සයා බේරුනේ. ආයිමත් දවස් ගානකට පස්සේ ගෙවල් ගානක් අස්සෙන් ඇවිල්ලා රෑ මේ මිනිස්සයාගෙම ගේ කුඩු කරා කිව්වා. දැන් ඔහොම වෙනකොට බයක් ඇති වෙන්නේ නැද්ද කෙනෙකුට? ගමේ මිනිස්සුත් කිව්වා මේක උඹේ මොකක් හරි අකුසලයක්. ටිකක් ගමෙන් මග හැරලා ඉන්න. ඔය ටික කාලයක් මාස 2-3ක් ඉඳලා ඉන්න. ඕක මග හැරලා යයි. බය වෙච්ච පාර මිනිස්සයත් ගමෙන් ගියා. ගිහිල්ලා නෑදෑගේ වල වල ඉඳලා ඔය මාස 3-4ක් ඇවිද ඉඳලා අවුරුද්ද ලං වෙලා අවුරුද්දට ගමේ ඉන්න ආසයිනේ. අවුරුද්ද ලං වෙලා ගමේ ආවා. ආපු ගමන් කරේ බයිසිකලේ ගත්තා පුරුසයිකලේ පැදගෙන ගියා පුරුදු ගමේ ඇවිද්දා. යනකොටම පඳුරක් අස්සේ ඉඳලා ඇදලා ගත්තා පොලේ ගැහුවා පෑගුවා ගියා. එතකොට ඒ මිනිස්සු කියනවා හාමුදුරනේ එදා උදේ ඉඳන් අලියා ওই පඳුරක් ළඟ ඉඳලා මිනිස්සු දැක. ඒ පැත්තේ මිනිස්සුන්ට අලි කියන්නේ සාමාන්‍ය දෙයක්. උදේ ඉස්කෝලේ යන ළමයි දැකලා තියෙනවා කියලා අලියා ඉන්නවා. හැබැයි කාටවත් කරදරයක් නෑ. උ දැක්කේ නෑ වගේ ඉන්නවා අතු කඩ. හැබැයි තමන්ගේ අර සංසාර හතුරා අර මිනිස්සයම එනකොට අල්ලගත්තා පොලේ ගැහුවා පෑගුවා ගියා. දැන් අපිට ඕවා දිහා නිකන් බලනකොට පේන්නේ නැද්ද මොකක් හෝ මේවැ සසර බැඳීන් තියෙනවා කියලා. ඒ වගේ සමහර සර්පයෝ ඉන්න එකම පුද්ගලයාට පන්න දෂ්ට කරන වෛර බැඳගෙන. ඒ වගේ සතෙක් හැටියට මුණ ගැහුණත් පලිගන්න. ඒ නිසා මේ සසර වෛර කියන ඒවා ද්වේෂය වෛරේ තරහව කියලා කියන්නේ ඒවා සංසාරයට අරගෙන යන දේවල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දැන් අපි හිතමු මෙහෙම මේ ලෝකෙම ඉන්න මිනිස්සු ගත්තහම කෙලෙස් සහිත අනාගාමි වෙනකොට තමයි කාමරාග පටික සංයෝජන නැති වෙන්නේ. එතකොට එතකම් අපිට අරමුණු එක්ක ගැටෙන ස්වභාවය තරහ යන ස්වභාවය තියෙනවා. හැබැයි සෝවාන් වෙච්ච පුද්ගලයා තරහ ඇති වුණත් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ කවදාවත්. එයා මේ මට්ටමින් දමනය කරගන්න දක්ෂ කෙනෙක්. එතනින් මෙහා පෘතජ්ජන මට්ටමේ ඉන්න කෙනාට තරහ වෛරය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන එක අවස්ථාවක මහණෙනි පෘතජ්ජන කෙනා අතින්
ඕනම මොහොතක තමන්ගේ අම්මා මැරෙනවා කියන එක වෙන්න පුළුවන් කියන. දැන් අපෙන් ඇහුවොත් අප්පෝ අපි නන්නේ කියන. හැබැයි ඒක වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. ඇයි ද්වේෂයේ වෛරය කියන එක අපේ අපායගාමී අකුසලයක් හැටියට ප්‍රහාණය වෙලා නැහැ. ආනන්තරී අකුසලයක්. පියා මරනවා කියන එක රහතන් වහන්සේ නමක් වුණා කමන්නේ සමහරලාවට මරන්න සිතුවිලි පහළ වෙනවා කියන එක බුදු කෙනෙක්ගේ ලේස ඔලවනවා කියන එක සංඝ බේද අකුසලයක් හරි ආනන්තරී අකුසලයක් හරි මිනිමැරුමක් හරි ඕනම අපරාධයකට හිතක් පෙළඹෙනවා කියන එක වෙන්න පුළුවන්. මොකද අපි කොච්චර මේ බණ ඇහුවත් දැන් අපිට හොයන්න බෑ අපේ තරහව, ද්වේෂය මේවා ඔක්කොම යටපත් වෙලා අලු යට ගිනි පොකුරු වගේ දැන් තියෙනවා. දැන් සද්ධාවෙන් බණ අහනකොට තුනුරුවන් ගැන පැහැදීම පින ඒවා බලවත් වෙනකොට අකුසල යටපත් වෙනවා. නමුත් ප්‍රහාණය වෙලා නෙමෙයි. ඒ නිසා ඕනම මොහොතක මේ අපායගාමී අකුසලයක් අපිට බලවත් වෙන්න පුළුවන් සැනින්. එහෙම බලවත් වෙලා ආවොත් හැබැයි මේ ලෝකේ ඉන්න හැමෝටම තරහ යන්නේ එක ස්වරූපෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කොටස් 3කට බෙදුවා. කෙලෙස් සහිත ලෝකයා මේ තරහ යන ස්වභාවය මත උපමා 3ක් පෙන්නනවා. එකක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සමහර පුද්ගලයෝ ඉන්නවා තරහ යනවා. තාම රාහත් වෙලත් නැහැ, සෝවාන් වෙලාවත් නැහැ. හැබැයි තරහ යනවා. හැබැයි තරහ ගියාට දී ඇඳ ඉරක් වගේ කියනවා. උපමාවට පෙන්නන්නේ දී අඳින ඉර. මොකද වෙන්නේ? ඒ සැනින් මැකෙනවා. ජලයේ ඉරක් ඇඳට පස්සේ සැනින් මැකිලා යනවා. ඒ වගේ සමහරු ඉන්නවා තරහ යනවා. හැබැයි සැනින් එයාම හිතනවා මම මොකටද තරහ ගන්න? මගේ හිතම නේද අපිරිසිදු වෙන්නේ. ඒ තමන්ම හිතලා යටපත් කරගන්න. සසර භාවනා වඩපු අය ඉන්නවා. දැන් අපි අතර අපි ගත්තොත් අපි පෙර කොහේ ඉඳන් ආවද කියලා අපි දන්නවද? හැබැයි පෙර සසරේ හොඳට භාවනා කරපු අය බ්‍රහ්ම ලෝකවල හිටපු අය ඉන්න පුළුවන්. හොඳට පෙර ධ්‍යාන වඩපු අය ඉන්න පුළුවන්. මෛත්‍රී ධ්‍යාන වඩපු අය ඉන්න පුළුවන්. එහෙම බඹලව ඉඳන් ආවා කියලා හිතමු. අර සසර පුරුද්ද හිතේ යටපත් වෙච්ච කෙලෙස් වල ස්වභාවය ඊළඟ ආත්මවලත් කාලයක් යනකම් බලපවත්වන ඒ හිත. ඒ නිසා සමහර පුද්ගලයෝ ඉන්නවා උපතින්ම තරහ යන ස්වභාවය අඩුයි. ඒ අයගේ හිත්වල ස්වභාවයේ දී ඇඳ ඉරක් වගේ කියලා. තරහ ඇති වුණත් සැනින් මැකිලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි තව කොටසක් ඉන්නවා. තරහ යනවා. හැබැයි වැල්ලේ ඇඳ ඉරක් වගේ කියනවා. වැල්ලේ අඳින ඉර දවසක් දෙකක් තුනක් තියෙයි. හුළඟට හරි මැකෙනවනේ නේ. දවස් 3-4ක් යනකොට මැකිලා යනවා. ඒ වගේ ඉතින් අපිට තරහ ගියාම දවසක් රවාගෙන ඉඳී. දවස් 2-3ක් කතා නොකර ඉඳී. හැබැයි දවස් 3-4 යනකොට ආයි ඒව අමතක කරලා දාන. සමායට කවුරු ආයි හිතෙනවනේ මම මොකටද මේ අපි කවුරුත් මැරෙන මිනිස්සු. එහෙම හිතලා හරි දවස් 3-4ක් යනකොට අර ඔක්කොම අමතක කරලා හිතෙන් අයින් කරලා බොහොම සතුටින් හොඳට ආයි කතා බහ කරලා ජීවත් වෙනවා. එතකොට හිතේ එයත් දියුණු කෙනෙක්. එයාගේ හිතත් දියුණුයි. අච්චරම නැති වුණත් හිත දියුණු කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ දරුණුම පුද්ගලයෝ ඉන්නවා. හිතේ අකුසල් ඇති වුණාට පස්සේ ඒ අකුසලේම එල්ලෙන අය ඉන්නවා. ඒ අයගේ හිතේ ස්වභාවය ගලේ කෙටු ඉර හා සමානයි කියන. සෙල්ලිපියක් කෙටුවා වගේ. හායි සෙල්ලිපි කොච්චර තියෙනවදනේ? දැන් රජ කාලේ කොටපු සෙල්ලිපි තාම තියෙනවන්නේ. එතකොට අවුරුදු දහස් ගණන් තියෙනවා. ඒ වගේ සමහර වෛර මෙලව ඉවර වෙන්නේ නැහැ මැරෙනකොට. මැරෙනකනුත් හිත හිතා වෛර කරලා මැරෙනකොට හිතෙනවා මම මැරිලත් මුගෙන් පලි ගන්න ඕන. සමහරු එහෙම කියාගෙන මැරෙනවා. මං සතෙක් සර්පෙක් කියලා හරි පලි ගන්න. යකෙක් වෙලා හරි මුගේ බෙල්ල මිරිකනවා. අහලා නැද්ද එහෙම? ඔය ටෙලිනාට්‍ය වල කතාවල විතරක් නෙමෙයි එහෙම මිනිස්සු ඉන්නවා. එතකොට වෛර බැඳගෙන මැරෙන අය ඉන්නවා. එහෙම චරිත ඊළඟට ආයි සංසාරේ එනවා. එක්ක සතෙක් වෙලා හරි මුණ ගැහුනොත් එනවා. අමනුස්සෙක් වෙලා හරි පස්සෙන් එනවා. අර කාලි යක්ෂණිගේ කතාවේ ආත්ම 500ක් වෛරයක් ගියා වගේ සසර වෛර බැඳගෙන යන අය ඉන්නවා. එතකොට බලන්න අපේ හිතේ ස්වභාවය ඒ තරහ යන ස්වභාවය වුණත් අපි එක එක්කෙනා තුළ එක එක ස්වරූපෙන් පවත්තන.
සමහරුන්ට දී ඇඳ ඉරක් වගේ, සමහරුන්ට වැල්ලේ ඇඳපු ඉරක් වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා භයානකම කොටස තමයි ගලේ කෙටු ඉර හා සමානයි. තරහක්, වෛරයක්, ද්වේෂයක් ඇති වුනහම ආයි ඒකම හිතා කරුණු හොයනවා. සාධාරණීකරණය කර කර ඒ වෛරේ පෝෂණය කරන. තනියෙනුත් හිතා ඉන්න. එහෙම හිතා හිතේ වෛරේ මතු කරගන්න. දැන් ඔබට ප්‍රායෝගික ක්‍රම කීපයක් කියලා දෙන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන දේශනාවක් විතක්ක සන්ඨාන සූත්‍රය. අහලා ඇති. විතර්ක සංසිඳවන ක්‍රම. හිතේ ඇතිවන ලෝභය වේවා, ද්වේෂයක් වේවා, මෝහයක් වේවා, ඊර්ෂියාවක් වේවා, වෛරයක් වේවා, මේ විතර්ක කෙලෙස් සහිත විතර්ක සංසිඳවන ප්‍රායෝගික ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් අපිට මේ කියන බණ ප්‍රායෝගික වෙන්න එපානේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, හිතට එන අකුසල විතර්ක සංසිඳවන්න මෙහෙමයි කියනවා. එකක් තමයි ඔන්න අපිට අකුසල විතර්කයක් හිතට එනවා. දැන් අපිට තරහක්, ද්වේෂයක් ඇති වෙන්නේ කොහොමද? ධර්මානුකූලව නිකන් හිතන්න. මොකද්ද? කරුණු දෙකක් ධර්මයේ පෙන්නනවා. පටිඝ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. පටිඝ නිමිත්ත ද්වේෂය ඇතිවෙන කාරණයක් යෙදෙන්න ඕන. ඒ තුල අපි අයෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇතිවන විදිහට අර ද්වේෂය වැඩෙන විදිහට හිතනවා. එහෙම හිතන්න අපිට නූපන් වෛරය උපදිනවා, උපන් වෛරය වැඩෙනවා. ඒක තමයි අපේ හිතේ ද්වේෂයක් මතුවෙලා බලවත් වෙන්න ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යම් පටිඝ නිමිත්තක් ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙනකොට, කියන්නේ යම් නිමිත්තක් සිහි කරන්න නූපන් වෛරය උපදිනවා නම්, උපන් වෛරය වැඩෙනවා නම්, පළවෙනියටම කරන්න ඕන දේ තමයි ඒ පටිඝ නිමිත්ත මෙනෙහි කරන්නේ නැතුව කුසල අරමුණකට හිත ගන්න කියන. ඔක සරලයි, බොහොම ලේසි. එතකොට පළවෙනියටම අපි කරන්න ඕනේ මොකද්ද? යම් අරමුණක් හිතන්න පටිඝ නිමිත්තත් අමතක කරමු. අපි නිකන් සරලව හිතමු මෙහෙම. යමක් ගැන සිහි කරන වෛරයක් ඇති වෙනවා. මොකක් හරි අපිට වෙච්ච දෙයක් ගැන හිතන්න. ඒ ගැන හිතන්න තරහ ඇති වෙනවා. ඒ ගැන හිතන්න වෛරය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනිම දේ තමයි බොහොම සරලයි. ඒක හිතන්න නැතුව වෙන කුසල අරමුණක් හිතන්න. අන්න සරල දෙයක්. වෙන අරමුණකට හිත ගන්න කියන. ඒක තමයි පළවෙනිම උපක්‍රමය. ඒ කියන්නේ දැන් අපි උනත් සමහර වෙලාවට අපි ගම කවුරු හරි ප්‍රශ්නයකින් පසුතැවෙනවා, තරහින් කවුරු හරි බැනපු දෙයක් ගැන හරි හිත ඉන්න. එතකොට අපි සරලව කියනවා හිතන්න එපා. කුවිනම අඩු ගානේ පොතක් කියවන්න. එක්ක කොහේ හරි ගමනක් ගිහිලා එන ඕක මග ඇරිලායි. එක්ක රූප වාහිනියක් හරි දාගෙන මොන හරි එක්ක චිත්‍රපටියක් හරි බලන්න කැමති දෙයක්. අමතක වෙලා යනවන්නේ. මිනිස්සු ප්‍රශ්න අමතක කරගන්න මොනවා හරි එහෙම හිත වෙන අරමුණකට ගන්න වෙන උපක්‍රම හොයනවා මිනිස්සු. එතකොට අන්න ඒ වගේ මොකක් හෝ සරල වෙනත් දෙයකට අපි හිත යොමු කරගන්න. පත්තරයක් කියවන, එක්ක පොතක් කියවන්න පටන් ගන්න. එක්ක රූප වාහිනියක්, එක්ක බණක් අහනවා දාලා, එක්ක බුඩි channel එක දාලා බණ ඇහුවා කියලා හිතමු. දැන් අර තරහම ඇති වෙන නිසා ඒක අමතක කරගන්න බණ අහනවා. දැන් ඔන්න අපි වෙන අරමුණකට හිත ගත්තා. පළවෙනි උපක්‍රමය. ඒ උපක්‍රමේ හරියන කොටසකුත් ඉන්නවා කියන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, සමහර පුද්ගලයෝ ඉන්නවා වෙන අරමුණකට හිත ගත්තත් ඒ අරමුණ මැඩගෙන ද්වේෂය, වෛරයම බලවත් වෙනවා කියන. ඒක මේ වගේ. තරහකාරය අමතක කරගන්න හේතුව, තරහව අමතක කරන්න ටීවී එක දානවා. ටීවී එක ඇතුලෙන් පේන්නේ තරහකාරයමයි දැන්. එහෙම වෙලා ඇතින්නේ. බණ පොතක් කියවනකොට පොත ඇතුලෙනුත් මැවිලා පේනවා. මට මෙහෙම කරා කියලා මැවිලා පේනවා. බැලූ අත තරහකාරයම පේනවා. දැන් ඒ මට්ටමට ද්වේෂයේ, වෛරයේ වැඩිලා නම් පළවෙනි උපක්‍රමේ හරියනවද? හරියන්නේ නැහැ. එතකොට වෙන අරමුණකට හිත ගත්තා කියලා ඒක හරියන්නේ නැහැ. තරහ, වෛරය වැඩි දැන්. එක පාට අරමුණෙන් හිත බුදවන්න බැරි අවස්ථාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ දෙවනි උපක්‍රමයේ පෙන්නනවා විතක්ක සන්ඨාන සූත්‍රයේ ආදීනව සිහි කරන්න කියනවා. පළවෙනියට අපි කරන්නේ අරමුණ වෙනස් කරන්න උත්සාහයක් ගන්න. අරමුණ වෙනස් කරගන්න අමාරු නම් දෙවනියට අපි කරන්නේ ආදීනව සිහි කරන.
ආදීනව හිතන්න කියනවා. මේ ද්වේෂය නිසා මං කොච්චර අපායේ වැටලා ඇද්ද? මේ ද්වේෂය නිසා මං කොච්චරනම් ධර්මාවබෝධයට තිබ්බ අවස්ථාව මට අහිමි වෙලා ඇද්ද? මං කොච්චර දුගතියේ වැටිලා ඇද්ද? මෙහෙම වෛර කර කර ඉඳලා බැරි වෙලාවත් හදිසියෙ මං මැරිලා අපායේ ගියොත් කවුද මාව බේරගන්නේ? අන්න ආදීනව මෙනෙහි කරනවා. අපායේ බය සිහි කරනවා. දැන් ඒ තමයි දෙවනි උපක්‍රමය. එහෙම ආදීනව සිහි කරන්න අපායේ බය සිහි කරන්න අර අකුසල අරමුණෙන් හිත මුදවන්න පුළුවන් කියන. අර හිතට වද දෙන, හිත දුවන අකුසල අරමුණෙන් හිත ගලව ගන්න පුළුවන්. දෙවනි උපක්‍රමය. හැබැයි බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි සමහර චරිත ඉන්නවා කියනවා වෛරයේ ද්වේෂයේ වැඩි වුණාට පස්සේ කොච්චර ආදීනව සිහි කරත් වැඩක් නැහැ කියන. එහෙම අවස්ථාවල් මතක් වෙන්නේ නැද්ද? දැන් අපි කවුරු හරි තරහින් වෛරෙන් ඉන්නකොට අපි කියනවා ඔයා ඕවා හිතලා අපායයි. අපාය ගියක් කමන්නේ නැහැ කියන මූව මරාගෙන. එහෙමයි නැද්ද? ඈ අපාය යන්නත් කැමති සමහරු. හතුරන්ගෙන් පලි අරගෙන ඕනේ අපායකට වැටිච්ච දෙන් කියන. එහෙම චරිත ඉන්නවා. නිරේයයි කියව මට නිරේ හොඳයි කියනවා. අහලා නැද්ද එහෙමයි? ඉන්නවා. එතකොට එයා කැමති අපාය යන්නත් කැමති හතුරගෙන් පලි අරගෙන. හතුරංග විනාශ කරගෙන හිරේ ගියක් කමන්නේ. ඉල්ලුම් ගස් කියක් කමන්නේ නැහැ කියන මුංග මරලා. එහෙමයි ඉන්නව නේද? දැන් ඒ මට්ටමට තරහ වෛරය වැඩිලා නම් දැන් දෙවනි උපක්‍රමෙත් හරියනවද? ඒක හරියන්නේ නැහැ. ආදීනව සිහි කළ වැඩක් නැහැ. ඇයි එයා ආදීනවයට බය නැහැ. අපායටත් කැමති. නිරේ යන්නත් කැමති. හිරේ යන්නත් කැමති. එයාට දැන් ආදීනව සිහි කරා කියලා අර අකුසල නිමිත්ත හිතෙන් ගලවන්න අමාරුයි. එච්චරකට දැන් වෛරය බලවත් වැඩි. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහන්නි තවත් උපක්‍රමයක් තියෙනවා. ඒකත් හරියන්නේ නැත්නම් තුන්වෙනි උපක්‍රමේ තමයි ආපස්සට මෙනෙහි කරලා බලන්න කියනවා. මේ තරම් වෛරයක් මා තුල ඇති වෙන්නේ කොහොමද කියලා ආපස්සට හිතාගෙන යන්න කියනවා. දැන් වෙන අරමුණකට හිත ගන්නත් බැයි නා. ආදීනව සිහි කරනකොට අපාය ගියත් කමක් නැහැ කියන මට්ටමට වෛරය ඇති වෙනවා නම් මෙච්චර වෛරයක් ද්වේෂයක් මා තුල ඇති වෙන්නේ ඇයි කියලා මොකද්ද මේ හේතුව කියලා කාරණේ ආපස්සට හිතලා බලන්න කියලා. දැන් සමහර වෛර ওই පවුල් පිටින් මරා ගන්න පරම්පරා වෛර තියෙනවා. ආපස්සට හිතලා බැලුවොත් Tamanටම ලැජ්ජා හිතෙන්නත් පුළුවන්. චිකී මේ වගේ දෙයකටද මම මේ මෙච්චර වෛර කරන්නේ. එහෙම දේවල් තියෙනවා. කරුණු එකතු කරලා පලි ගන්න ඕන කියලා අද හිතුවට කාරණේ ආපස්සට බලාගෙන ගියාම ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ එක්ක අනවබෝධයක් නිසා. කවුරු හරි කියපු බොරුවක් නිසා, කේලමක් නිසා, ඇත්තටම හේතුවක් නැති වෙන්න පුළුවන්. එක්ක දරුවෝ සෙල්ලම් කරලා බෝලි ගිහිල්ලා එහා වත්තට ඔන්න දෙමව්පියෝ මරාගත්ත හේතු. ඔය වගේ ප්‍රශ්න තියෙන සමහර අය. එතකොට මේ වගේ පුංචි හේතුවක් මත තමයි ටික කරුණු එකතු වෙලා මහ විශාල වෛරයක් ගොඩ නැගිලා තියෙන්නේ. ආපස්සට හිතලා බැලුවොත් Tamanටම චිකී මම මේ වගේ දෙයකටද මෙච්චර වෛර කරන්න කියලා අර තරහව ද්වේෂය නැති කරගන්න පුළුවන් කිය. ඒක තමයි තුන්වෙනි උපක්‍රමය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ ක්‍රමයක් හරියන්නේ නැහැ. ඒ ක්‍රමයක් හරියන්නේ නැත්නම් හතරවෙනි උපක්‍රමේ තමයි ඒ ද්වේෂ නිමිත්තට ප්‍රතිවිරුද්ධ අරමුණක් ඔස්සේ ද්වේෂෙ මැඩලන්න උත්සාහ ගන්න කියනවා. එතකොට ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අරමුණ මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රියෙන් ද්වේෂ හිත මැඩලන්න කියන. හැබැයි අමාරුයි. දැන් එතනදි මෛත්‍රී වඩන්න කියන්නේ කාටද? හතුරා නිදුක් වේවා නිරෝගී වේවා මගේ තරහකාරයා සුවපත් වේවා එහෙමද? ඒක කරන්න බැරි තැනක් දැන් මේ කියන අවස්ථාව හිතන්නකෝ. හිතට දැන් කවුරු හරි ගැන ලොකු තරහක් වෛරයක් තියෙනවා. ඒ වෛරේ අරමුණ වෙනස් කරලා නවත්තන්නත් බෑ. ආදීනව සිහි කරත් අපාය ගියත් කමක් නැහැ කියන තරම් වෛරයක් තියෙනවා. ආපස්සට හිතලා හේතුව හිතලා හිතෙන් අයින් කරගන්නත් බෑ. එච්චර වෛරයක් තියෙනකොට දැන් හතුරට මෛත්‍රී කරන්න පුළුවන්ද? දැන් බෑ. දැන් මේ මරාගෙන මැරෙන්න යන අවස්ථාවක්. එතකොට දැන් හතුරට මෛත්‍රී කරන්න බෑ. හැබැයි අපි මෛත්‍රී වඩන්න ඉස්සල්ලාම කාටද? තමන්ට. ඔය හැම මෛත්‍රී භාවනාවම පටන් ගන්නෙ තමන්ගෙන්. දැන් තමන් දිහා බලන්න කියන මෛත්‍රී. දැන් තමන්ට තේරෙනවා ද්වේෂය නිසා තමන් කොච්චර අමාරුවක වැටලාද.
නිින්ද යන්නේ නැහැ. වෙවුලනවා. තරහකාරය මතක් වෙනකොට කන්න බොන්න බෑ. රැයට හීනෙන් බය වෙනවා. සමහර මරණෝ කියාගෙන නැගිටිනවා හීනෙන්. අර දැන් තරහකාරය නිසා දුකටපත් වෙලා ඉන්නේ තමන්. මේ මිනිස්සයා සැපසේ නිදිනවා වෙන්න පුළුවන්. දැන් අමාරු වැටලා ඉන්නේ තමන්. තමන්ට මෛත්‍රී වඩන්න කියන අනේ මම නිදුක් වෙම්මා. මේ ද්වේෂ හිත නිසා මට මොකද්ද මේ වුනේ? මේ තරහව නිසා මම කොච්චර දුකටකට වැටිලාද මෙලව. ඒ නිසා මම නිදුක් වෙම්මා, මම නිරෝගී වෙම්මා, මම සුවපත් වෙම්මා. මගේ මේ හිතේ තියෙන ද්වේෂයේ වෛරය සුවපත් වෙම්මා. මගේ හිත සුවපත් වෙම්මා, මම නිරෝගී වෙම්මා. තමන්ටම මෛත්‍රී වඩාගෙන යන්න කියන. මොකද ද්වේෂ හිත මතුවලා තියෙන්නේ දැන් තමන් තුළ. තමන් තුළ මතුවෙච්ච ද්වේෂ හිත මැඩලන විදිහට තමන්ටම මෛත්‍රී වඩන්න කියන. හතුරට මෛත්‍රී වඩන්න හැදුවොත් ඇඩේ අමාරුයි වැටෙනවා. කරන්න බෑ එතකොට. ගැටෙනවා ඒ අරමුණත් එක්ක හිත. ඒ නිසා තමන්ට මෛත්‍රී වඩන්න කියන තමන්ගේ පැත්තෙන් හිතන්න. අනුන්ගෙන් පලිගන්න ගිහිල්ලා දැන් වැඩේ වෙලා තියෙන්නේ තමන්ටමයි. ඒ නිසා මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා කියලා තමන්ටම මෛත්‍රිය වඩාගෙන යන්න කියන. එහෙම තමන්ට මෛත්‍රී වඩනකොට අර ද්වේෂ හිත බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මෛත්‍රිය කියන්නේ ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුවා වගේ කියනවා ද්වේෂ හිතට වෙන්නේ. දැන් ගින්දරකට කුකුල් පිහාට්ට අල්ලං කරොත් මොකද වෙන්නේ? එහෙම ඇකිලිලා උණ්ඩි වෙලා යනව නේද? ඒ වගේ තමයි ද්වේෂ හිත තමා තුළ ඇකිලෙනවා කියන. මෛත්‍රී වඩන්න මෛත්‍රිය කියන්නේ ද්වේෂය පාලනය කරගන්න ප්‍රබලම අවියක් කිය. ඒ තුළ තමන්ගේ හිතේ තියෙන ද්වේෂය, වෛරය, තරහව තමා තුළම හැකිලිලා යටපත් වෙලා යනවා කියන. ඒ නිසා මෛත්‍රී වඩන්න ඕන. ඒ මෛත්‍රියෙන් දමනය කරගන්න පුළුවන්. එහෙමත් අමාරු නම් ඒකත් හරියන්නේ නැත්නම් ඊළඟ උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ අන්තිම උපක්‍රමයේ පෙන්නනවා දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන දත් මිටි කාගෙන බැනගෙන යන්න කියන. කාටද? තමන්ට. හතුරට නෙමෙයි. දැන් හතුරා ඉන්නේ කොහෙද? තමන් තුළ. තමන්ට බයින්න කියනවා ඒ හිත තෝ මාව අපාය ගෙනියන්නද මේ හදන්නේ. දැන් බැනගන්නේ කාටද? තමන්ට බැනගන්නවා. මාව කොච්චරනම් මේ ද්වේෂ නිසා දුගතිය ඇදගෙන ගිහිල්ලා ඇද්ද? එහෙම කිය තමන්ගේ හිතටම තමන් බැනගන්න කියනවා. අන්න එතකොට දමනය වෙන. ඔක හොඳට බලන්න තේර ගාථා කියවලා බලන්න. රහතන් වහන්සේලාගේ උදාන තියෙන තේර ගාථා. උන්වහන්සේලා ඔය උපක්‍රමේ පාවිච්චි කරපු අවස්ථා තේර ගාථා ගොඩක තියෙනවා. උන්වහන්සේලා සමහරු කියනවා භාවනා කරන්න හිතාගෙන සොහොනකට යනවා. දැන් සොහොනේ තියෙන්නේ බොහොම ලස්සන ශරීරද? කුණු වෙලා යන පණුව ගහපු මල කුණු දැකලා රාගය ඇති වුණා කියන. ඒ වෙලාවෙම පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා තමන්ගේ හිතට බැන ගන්නවා. තමන්ගේ හිතටම ගරහා කර ගන්නවා. ඒ හිත ඔබ මාව අපායෙ ගෙනි කොච්චරනම් දුගතියේ ගෙනහිල්ලා ඇද්ද මේ රාග ద్వේෂ මෝහ නිසා. ඔබ පැවිදි වුණේ මොකටද? අන්න තමන්ගේ හිතට බැන ගන්නවා. නුඹ මේ කැලේකට ආවේ මොකටද? අමු සොහොනට ආවේ මොකටද? නිවන් දකින්න නේද ආවේ. දැන් මොකද්ද මේ උනේ? තමන්ටම බැනගෙන හිතට ගරහා කරනවා මම උඹට දඟලන්න ඉඩ දෙන්නේ නැහැ. සමතය තුලින් මං ඔබ කොහොම හරි দমনය කරගන්න. කොහොම හරි මං නුඹ පාලනය කරනවා කියලා වාඩි වුණා කියලා. තමන්ගේ හිතට දත් මිටි කාගෙන දිව උඩු තල්ලට තියලා තද කරගෙන තමන්ගේ කෙලෙස් හිතට තමන්ම ගරහා කරගත්තා කියන. ඒත් එක්කම හිත দমনය වෙලා ධර්මාවබෝධයට හිත නැඹුරු වුණා කියන. ඊට පස්සේ සමත විදර්ශනා වල රහත් වෙනවා. එතකොට අපිට හිත පාලනය කරගන්න අමාරුම වෙනකොට පාලනය කරන්න තියෙන එකම ක්‍රමයක් තමයි තමන්ගේම හිතට තමන් බැනගන්න එක. එතකොට පේනව නේද දැන් මේ උපක්‍රම ඔක්කොම දිහා බලපුවාම හතුරා ඉන්නේ කොහෙද? යකඩයක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා. බුදුරජාණන් වහන්සේ උපමාවට පෙන්නවා ඒ වගේ තමන්ගෙම හිතේ ඇතිවෙන ද්වේෂයේ, වෛරයේ, තරහව, ඊර්ෂියාව තමන් විනාශේ කරා අරගෙන යනවා. අපි අනුන්ට ප්‍රශ්නේ දැම්මට හතුරා ඉන්නේ අපි තුලමයි. මේ හිත ඇතුළෙමයි ඉන්නේ. ඔබ නිරේට ඇදගෙන යන්නේ දැන් ඔබේ හිතේ තරහ යන ස්වභාවයක් නැත්නම් කාටවත් තරහ උස්වන්න පුළුවන්? බෑ. ඔබ නොමග යවන්න බෑ. ඒ නිසා
තරහ යන ස්වභාවයෙන් යුක්තව කෙලෙස් සහිතව ජීවත් වෙන නිසායි තව කාට හරි ඔබ අවසන් පුළුවන්. ඒ නිසා හතුරා ඉන්නේ Taman තුල. ඒ හතුරා හොඳට අඳුන ගන්න. අඳුනගෙන මේ ද්වේෂය, වෛරය, තරහව, ඉරිසියාව මේ හිතේ තියෙන මේ කෙලෙස් යටපත් කරගන්න ලොකු උත්සාහයක්, වීරියක් ගන්න. දැන් තව පුංචි දෙයක් කියන්නම්. ඒ තමයි අපිට ඔය තරහව, වෛරය ඇති වෙන්න පුළුවන් එකක් තමයි අනවබෝධය නිසා කෙනෙක් ගැන. කවුරු හරි කේලමක් කියලා. බොරුවක් කියලා. අසවලා මෙන්න මෙහෙම ඔයාට කීවා කියලා බොරුවක් කියනවා. එක්කෝ ඒ වගේ තමන් ගැන කෙනෙක් මවන වැරදි චිත්‍රයක් නිසා කෙනෙක් ගැන වෛර සිතක් ඇති වෙන්න පුළුවන්. අනවබෝධයෙන් අපි තුල වෛරයක් උපදිනවා නම් ඒක නැති කරගන්න පුළුවන්. ඒක සරල දෙයක්. ඒක නැති කරගන්න පහසුයි. අපිටම ටික කාලයක් ගියාම නෑ එයා එහෙම කෙනෙක් නෙමෙයි. මම හිතාගෙන හිටියට ඒ පුද්ගලයා බොහොම හොඳ කෙනෙක්. එයා බොහොම ගුණවත් කෙනෙක්. අපිටම ඒක තේරුම් ගිය පමණින්ම අනවබෝධයෙන් ඇති වෙන වෛරය, ඔහු ගැන අවබෝධය ඇති වෙච්ච පමණින්ම නැති කරගන්න පුළුවන්. තමම පසුතැවෙනවා. තමන්ටම හිතෙනවා අපරාධේ මං ඉස්සර මෙහෙම කොච්චර මෙයා ගැන මේ විදිහට හිතුවද. නමුත් ඒ කෙනා එහෙම කෙනෙක් නෙමෙයි කියලා තමන්ගේම හිතෙන් ඒක නැති කරගන්න පුළුවන්. හැබැයි සමහර වෛර ඇති වෙනවා ඊර්ෂියාව මත. ඒක භයානකයි. ඒක නැති කරන්න බෑ. ඊර්ෂියාවෙන් ඇති වෙන වෛරය ಗುಣ දකින්න ඊර්ෂියාව වැඩි වෙනවා. සංසිඳෙනව නෙමෙයි වැඩි වෙනවා. දැන් හොඳම උපමා දෙක තමයි අජාසත්තට බුදුරජාණන් වහන්සේ ගැන වෛරයක් ඇති කෙරෙව්වා දේවදත්ත. අජාසත්ත රජුරෝ තමයි බුදුරජාණන් වහන්සේ මරන්න දුනු ශිල්පීන් යෙදුව. රජුරුවන්ගේ දුනු ශිල්පී. නාලාගිරි යතා කාගේද? අජාසත්ත රජුරුවන්ගේ ඇත්ගාලේ හිටිය දරුණුම ඇතා කුලප්පු කරලා යවුවා. බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් යෙදුවා. මුලින් ඇයි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැරදි කියලා දේවදත්ත මවපු චිත්‍රය ඔළුවේ තියාගෙන තමයි දේවදත්ත හරි බුදුරජාණන් වහන්සේ වැරදි කියන දෘෂ්ටිය තුල ඉඳන් බුදුහාමුදුරන්ගෙන් පරිගන්න උපක්‍රම යෙදුවා. හැබැයි පස්සේ තේරුණා බුදුරජාණන් වහන්සේ නිවැරදි. උන්වහන්සේ බොහොම ගුණවන්තයි. මට වැරදුනා කියලා තේරුණා. ඊට පස්සේ දේවදත්ත මේ අජාසත්ත රජ්ජුරුව තරම් බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙන් හිටපු කෙනෙක් නෑ කියන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවේ 3 පාරක් සිහි නැති වුණා. බේත්තොරු 3ක බැස්සුවා කියනවා රජ්ජුරුවන්. බුදුරජාණන් වහන්සේ මල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පෑවා කියනකොට එහෙම සිහි නැති වුණා. බේත්තොරු 3ක බස්සලා තමයි පණවිඩිය දැනුම් දුන්නේ. 13 වහන්සේලා ඩ්‍රෝනයක් ඉල්ලගෙන ඒ 13 වහන්සේලා අරගෙන වැදුම් පිදුම් කරමින් එනකොට සක්‍ර දෙවියන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ස්වාමීනි මේ මනුස්ස ලෝකේ ඉන්න පෘථග්ජනයන් අතර අජාසත් රජුරෝ තරම් බුදුරජාන් වහන්සේ ගැන සද්ධා හිතක් ඇති කෙනෙක් දෙවියන් දිවසින් දකින්නේ නැහැ කියන. ඇයි පෘථග්ජනයන් අතර කියන මාර්ගඵලයන් ලබන්න බෑ. ආනන්තරී අකුසලයක් කරගත්ත නිසා. පෘථග්ජන අය අතර අජාසත් රජුරෝ තරම් සද්ධාවන්ත කෙනෙක් ඒ වෙනකොට හිටියේ නැහැ කියන අන්තිම කාලේ. එතකොට අච්චර බුදුහාමුදුරුව මරන්න හිතපු කෙනා මේ. සැලසුම් හදපු කෙනා. එයාටම තේරුණා අනවබෝධය අවබෝධයක් බවට පත් වෙනකොට වෛරය සංසිඳුණා. හැබැයි දේවදත්තට ඇති වුණේ එහෙම වෛරයක්ද? ඉරිසියාවක් ඇති වුණේ. ඉරිසියාවෙන් ඇති වෙන වෛරේ ಗುಣ දකින්න වෛරය නැති වෙනවා. දැන් කොච්චර බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර පාන වැස් දෙකෙන් දැකලා ඇද්ද? උන්වහන්සේට විතරනේ යමා මහ පෙළහර පාන්න පුළුවන්. වෙන කිසිම ශ්‍රාවකයෙකුට බෑ. ඒ සියලු ප්‍රාතිහාර දකින්න වෛර වැඩි වෙනවා තවත්. එතකොට ඊරිසියාවෙන් වෛර බැන්දොත් භයානකයි වැඩි. ಗುಣ දකින්න දියුණු වෙනවා දකින්න බැබලෙනවා දකින්න එන්න වෛරෙම වැඩි වෙනවා. තව උපක්‍රම යෙදෙනවා. දැන් බලන්න දුනු ශිල්පීන් යෙදෙව්වත් අජාසත් රජුරුවත් හිතවත් කරගෙන මරන්න සැලසුම හැදුවා. බුදුරජාණන් වහන්සේ මරන්න ආපු දුනු ශිල්පීන් 36ක් යදවගත්තා. ඔක්කොම තිරුවන් සරණ ගියා. ධර්ම අවබෝධය ලැබුවා. ඒත් හිතුණද දේවදත්තට අනේ මං වැරදි කියලා. නෑ ඉරිසියාවනේ තියෙන්නේ. නාලාගිරි යතා කුලප්පු කරලා යුවා. දැන් තිරිසනාන් හිත පිට නැති තිරිසනා. ඒත් බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා අර යතා
රාකාල පෝල හෙන්ඩුවෙන් ඇනලා ඉව්වත් දමණය වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එතකොටවත් හිතුණාද අනේ මෙච්චර කුලප්පු කරලා එවපු තිරිසනත් දමණය වුණා නම් උන්වහන්සේ කොච්චර ගුණවත් හිතෙනවද එහෙම? නෑ. ඉරිසියාවෙන් ඇති වෙන වෛරය ස්වභාවී ගුණ දකින්න වෛර වැඩි වුණා. හිතුවා මේක මිනිස්සු දෝලා කරන්නත් බෑ. තිරිසනෙක් දෙව්වා ඒක හරි ගියෙත් නෑ. මගේ අතින්ම හරි වැඩේ දෙන්නම් කියලා තමයි ගලක් පෙරළුවේ. එතකොට බලන්න අන්තිමට මැරෙන්න වැටෙනකොනුත් වෛර කර හිටියා. තමන් අපාය යන වෙලේ තමයි අනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන අපායට ගියේ. එතකොට අර ඊරිසියාවෙන් වෛර බැන්දොත් ඒක හිතෙන් අයින් කරගන්න අමාරුයි. ඒ නිසා හිතක වෛරයක්, ද්වේෂයක්, තරහාවක් ඇති වෙනකොට හිතන්න යකඩේක හටගන්න මලකඩ යකඩේ විනාශ කරනවා වගේ මාව විනාශ කරන මගේ හතුරු තමයි මේ හිත ඇතුලේ මතුවෙන්නේ. පිට නෙමේ හතුරා ඉන්නේ. තමන්ගෙම හිත ඇතුලේ. ඒ නිසා මේ ද්වේෂයේ මතු වුණොත් සැනින් අපි කොච්චර පින් කරත් අපි කොච්චර පින් කංකර කර හිටියත් අලු යට ගිනි පොකුරු මතු වෙනවා වගේ වෛර මතු වෙන්න පුළුවන්. ෂනේ. ඒ නිසා කෙලෙස් සහිතව ජීවත් වෙනවා කියන්නේ විශාල භයානකකමක්. පිනෙම්ම තමයි අපිට බේරි ඉන්න තියෙන්නේ ධර්ම අවබෝධය ලබනකම්. දැන් හිතන්න මේ බණහන හැමෝම අපේ හිත ඇතුලේ නිරේගාමී ආශ්‍රව තියෙනවද නැද්ද? තියෙනවා. සුවාන් වෙනකම්ම තියෙනවා. තිරිසන් ලෝකේ ඔබ ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. പ്രേත ලෝකවල ඔබ ඇදගෙන යන ආශ්‍රව තියෙනවා. එතකොට මහා ගෙදර වගේ වෙච්ච සංසාරයට අපායට ඇදෙන ආශ්‍රව තියෙනවා. දැන් අපි හිතමු කොටියෙක් වුණා කෙනෙක් මැරිලා කොටියෙක් වෙලා උපදිනවා. පන්නගෙන ගිහිල්ලා සතෙක් මරාගෙන කනකොට වෛරයක් ද්වේෂයක් ඇති වෙනවද නැද්ද ඒ සතාට? එතනත් කර්ම රැස් වෙනවා. මනුස්ස ලෝකේ කරන කර්ම වලින් අපාය ගිහිලා ආයෙ එනව නෙමෙයි. ඒ උපදින හැම මොහොතෙම කර්ම රැස් වෙවි යනවා. නිරේ උපදින නිරිසතාට යමපල්ලෝ අද දෙනකොට යමපල්ලෝ ගැන වෛරය ඇති වෙනවා. කෑ ගහනවා විලාප දෙනවා. බේරෙන් අතක් හොයා දුවනකොට තරහව ද්වේෂය වෛරය තමයි අපායේ බලවත් වෙන්නේ. අර වද දෙන්න වෛරය වැඩි වෙනවා. ද්වේෂය වැඩි වෙනවා. කෑ ගහනවා විලාප දෙනවා. යමපල්ලෝ ගැනත් වෛරයක් ඇති වෙනවා. එතකොට ඒ තුල අකුසල් සහගත චේතනා පහළ වෙනවා. ඒකයි අපායක වැටිච්ච කෙනෙකුට ආයෙමත් සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑ වියසිතුරෙන් අහස දකින්නටත් වඩා අමාරුයි කියන. අපාය තුල පින් කිරීමක් කුසල් වැඩිමක් නැහැ. අර රාග ද්වේෂ මෝහම බලවත් වෙවි අකුසලේටම ඇදී යනවා. යම් කිසි පෙර පිනක් මතුවෙච්ච වෙලාවක ගැලවිලා උඩට ආවොත් මිසක් ආය අපායකට වැටුනොත් කොහෙන් ගැලවෙයිද කියලා හිතන්න බෑ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උපරිම උත්සාහයක් ගන්න ධර්මයේ දියුණු කරගන්න. ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. ඒක මේ රටේ ඉන්න ලාංකිකයෝ හැටියට ඔබ බොහොම වාසනාවන්ත පිරිසක්. දැන් ලංකාවේ ඉන්න හොඳ ස්වාමින් වහන්සේලා වඩිනවනේ මෙහෙටනේ. කොච්චර වඩිනවද? පහුගිය කාලේ වැඩම කරපු ස්වාමින් වහන්සේලා දිහා ගත්තාම හොඳ ධර්මදේශකයන් වහන්සේලා හොඳ දක්ෂ ස්වාමින් වහන්සේලා වඩිනවා. ලංකාවේදීවත් ඔබට මෙහෙම බණහන්න පරිසරයක් නැහැ. හැබැයි ඔබ පන්සල් එක්ක එකතු වෙලා නිතර පින්කම් කරනවා, ධර්ම දේශනා කරනවා. ලංකාවේ ඉතින් පන්සලකට ගියොත් වෙසක් කාලේ යනවා. ඒත් නිකන් කැරකිලා එනවා, එක්ක දාන්සලකට යනවා. ඔහොම ලංකාවේ පන්සල් ගියේනේ. සමහරු ගමේ පන්සලට ජීවිතේට ගිහිල්ලා නැහැ. වටවන්දනාව යනවා එච්චරයි. එතකොට හැබැයි මේ රටවලට ආවට පස්සේ අපි නිතර බණහන්න පටන් ගන්න. ලංකාවේ ජීවිතේට බණහපු නැති අය මෙහෙදි බණහන්න පෙළඹෙනවා. හොඳට ධර්මයට නැඹුරු වෙනවා. හොඳ දහම් දැනුමක් ඇති කරගන්නවා. හරියට පින්කම් කරනවා, බණ භාවනා කරනවා. ඒ නිසා ඔබට මේ රට මේ පරිසරය ප්‍රතිරූප දේශයක් කරගෙන තියෙනවා. ලංකාවේවත් එහෙම කරගන්න අමාරුයි. ලංකාවේ මිනිස්සුන්ට දේශපාලන කුණු ගොඩවල රටේ ප්‍රශ්නයි, ගමේ ප්‍රශ්නයි, එහා ගෙදර මිනිහාගේ ප්‍රශ්නයි, කුණු ගොඩවල් ඔක්කොම ඔළුවේ දාගෙන කේලම් ඕවා හොය බණ ඇහුවත් ඒවා හිතට යන්නේ නැහැ. එතකොට හැබැයි මෙහි ඉන්න බොහෝ පිරිසක් ධර්මයේම හොයන පිරිසක් ඉන්නවා. ඒකට නැති පිරිසකුත් ඉන්නවා. හැබැයි වැඩි පිරිසක් ධර්මයට නැඹුරු වෙච්ච ලොකු පිරිසක් ඉන්නවා.
ඒ අතර ඔබට කල්යාණ මිත්‍ර සේවනයේ හොඳට ගොඩ නැගෙනවා. එකතු වෙලා බණ භාවනා කරනකොට එකතු වෙලා පින්කම් කරනකොට ඒ පිනට කැමති අය තමයි එකතු වෙන්නේ. පිනට කැමති අය තමයි බණ භාවනා කරන්න එන්නේ. ඒ අයත් එක්ක හොඳ කල්යාණ මිත්‍ර සම්පත්තියක් හැදෙනවා. ඒ සම්පත්තියත් එක්කම අපිට පරිසරය ධර්මාවබෝධයට නැඹුරු වෙන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි නිවන් අවබෝධයේ පිණිස උපකාර වෙන බාහිර අංග අතර කල්යාණ මිත්‍ර සේවනයේ තරම් දෙයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. එතකොට බාහිර අංගයක් හැටියට අපිට කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනිම දේ. ඒ නිසා ඒ පරිසරය ඔබ මෙහි ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ தත්ත්වේ හොඳට දියුණු කරගෙන හොඳට මන භාවනා කරගෙන හොඳ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනවා, හොඳට හිත වඩනවා, හොඳට පින්කම් කරනවා. ඒ නිසා ඔබට ධර්මයේ දියුණු කරගන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ලොකු උත්සාහයක් ගන්න ධර්මයේ දියුණු කරගන්න ධර්මාවබෝධය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න. ඒ තුල අපිට ධර්මාවබෝධයට අපේ හිතක් නැඹුරු කරගන්න පුළුවන්. ඒ නිසා ඔය විදිහමයි දැන් ওই විතක්ක සන්තාන සූත්‍රයේ උපක්‍රම ටික මතකද සරලව හිතන්න. අනික් කතා ඔක්කොම ගත්තත් ප්‍රායෝගිකව ගලපන්න තරහක් ආවහම තියෙන්නේ විතක්ක සන්තාන සූත්‍රය. එතකොට අපිට ෂණිකව හිතට කේන්තියක් තරහක් ආපු ගමන් පළවෙනියටම කරන්න උත්සාහ කරන්න ඕනේ දේ තමයි ඒක හිතෙන් අමතක වෙන්න අපි වෙන උපක්‍රමයකට යොමු වෙනවා. එක්ක පොතක් කියවන්න, එක්ක මොනවා හරි බණක් අහන්න, එක්ක වෙන කාට හරි වෙන අවධානයක් යොමු වෙන විදිහේ වැඩපිළිවෙලක කොහේ හරි ගිහලා ටිකක් ඇවිදලා එනවා. ටිකක් පරිසරය වෙනස් කරගන්න උත්සාහයක් ගන්නවා මනසේ. ඒ අකුසල නිමිත්ත හිත හිතා ඉන්නේ නැතුව කුසල නිමිත්තකට හිත යොමු කරන්න උත්සාහයක් ගන්න. ඒක පළවෙනි උපක්‍රම. ඒකත් අමාරු වගේ නම් අපි ආදීනව මෙනෙහි කරන්න උත්සාහ ගන්න. නිතර ආදීනව දකින්න. මේ ද්වේෂයේ, වෛරයේ, තරහව කොච්චර මාව විනාශ කරන මං කොච්චර අපාය වැටලා ඇද්ද? මෙහෙම වෛර කර කර ඉඳලා මැරුණොත් මං කොහේ යයිද? ඒ විදිහට මේ ද්වේෂයේ, වෛරයේ ආදීනව නිතර මෙනෙහි කර කර ආදීනව දකින්න. එහෙමත් අමාරු නම් ආපස්සට හිතන්න. එහෙමත් හිතන්න හැම වෙලේම. කොහොමද මා තුළ මෙච්චර වෛරයක් ඇති වුනේ? ඇයි? මට මොනවා කරපු නිසාද? මොකද්ද මේක හටගත්ත තැන? ඇත්තටම ඒ හේතුවද? හිතාගෙන යනකොට ඒත් නැති කරගන්න පුළුවන්. එහෙමත් අමාරු නම් හතරවෙනි උපක්‍රමය තමයි තමන්ගේ හිතටම මෛත්‍රී වඩා ගන්න කියනවා. ද්වේෂ හිත මැඩලන්න කියනවා මෛත්‍රිය ඔස්සේ. තමන්ටම මෛත්‍රී වඩා ගන්න. එහෙමත් අමාරු නම් තමන්ටම බැන ගන්න ඕන. දත් මිටි කාගෙන දිව උඩු තලට තියලා තද කරගෙන හරි තමන්ට තමන්ගේ ද්වේෂ හිතට තමන් ගරහ කරගන්න. අකුසල් වලට ගරහන්න. එතකොට ඒ තුල තමන්ගේ හිත දමනය කරගන්න පුළුවන් ශක්තියක් තමන්ට අභ්‍යන්තරිකව ගොඩ නැගෙනවා. ඔය ද්වේෂයේ පැත්තෙන්, රාගයේ පැත්තෙනුත් ඔය විදිහමයි. ඒ හිතට ඇති වෙන ද්වේෂයේ, වෛරයේ, ඊර්ෂ්‍යාව හැම අරමුණක්ම මැඩලන්න ප්‍රායෝගිකව ක්‍රම පහක් තමයි විතක්ක සන්තාන සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. විතර්ක සංසිඳවන ප්‍රායෝගික ක්‍රම. ඒවා උපක්‍රම හැටියට භාවිතා කරන්න අපිට තියෙන්නේ අපායට නැඹුරු වෙච්ච හිතක්. සංසාරික සත්‍යයට සතර අපායේ මහා ගෙදර වගේ කියන. අපායට නැඹුරු වෙච්ච හිතක් තියෙන. දැන් බලන්න පහළට ගලාගෙන යන ජලයක පල්ලෙහාට පීනන්න ලේසියෙන් නිකම්ම ඇදීලා යනවනේ. ඒ වගේ තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයට ඇදෙනවා. යමාරු ලේසියෙන් ඇදෙන්නේ අකුසලයට. හිත හැදිලා තියෙන්නේ අකුසල මූලයන්ගෙන්. අකුසල මූලයන්ගෙන් හටගත් හිතක් අකුසලයට ඇදෙනවා. උඩුගම් බලා පීනන්න අමාරුයි. හැබැයි පුළුවන්. අමාරුයි. ඒකට උත්සාහය, වීරිය, නුවණ තියෙන්න ඕන. ඒ නිසා අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරවන්න නම් උත්සාහය, ආතාපි, සම්පජානෝ, සතිමා. ඔන්න ඔය කරුණු තුන බලවත්ව ගන්න ඕන. කෙලෙස් තවන වීරිය, නුවණ, සිහිය. ඔය කරුණු තුන යොදවගෙන තමයි අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරවන්න තියෙන්නේ. උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. හැබැයි පුළුවන්. ඒක කරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කෝටි ප්‍රකෝටි ගාණක් මේ බුද්ධ ශාසනය ජය ගත්තා. ඒ නිසා අපිටත් පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ අපි උත්සාහ කරන්න ඕනේ, වීරිය වඩන්න ඕනේ. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපායකට නොවැටි කුසල් බලවත් කරගෙන
මේ මනුස්ස ජීවිතයේදීම ධර්මයේ දියුණු කරගන්න, ධර්මය අවබෝධ කරගන්න, උතුම් වූ නිවන් අවබෝධයටම හිතක් දියුණු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා, උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ හැම දෙනා නමින් මිය පරලොවගේ ඥාතීන් තම තමන් සිහිපත් කරගන්න. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව සංවිධානය කරපු මේ මහත්මයා, මේ මහත්මිය, පවුලේ ඥාතීන්, ඒ අය අතර මිය පරලොවගේ පරම්පරාගත ඥාතීන් සිහිපත් කරගන්න. ඔබ හැම දෙනා නමින් මිය පරලොවගේ ඥාතීනුත් සාදුකාර දිදී ඒ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඔබ හැම දෙනාටමත් ඔබේ දූ දරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් ඔහොම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක්